නව ලයිෆ් බොයි ඔලිව් විෂබීෂ වලින් 100%කින් වැඩි ආරක්ෂාවක්. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. අයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා යලි යලි තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට ඇත්තක නිහිරු ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමු වන මම සාරංග පතිරණ මම තිලිනි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත මහමැතිවරණය ජූනි 20 මැතිවරණ කොමිසම දින නියම කරයි. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 304ක් දක්වා ඉහළට. අවසන් ආසාදිතයා පිළියන්දල මාළු ව්‍යාපාරිකයෙක්. ආසාදිතයෙකු නිසා නීතිපති දෙපාර්තමේන්තුවත් වැසෙයි. ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල මත්පැන්හල් අසල දිගු පෝලිම්. බස් මගීන් උපදෙස් නොතකයි. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 1540ක්. ඇඳිරි නීතිය ඉවත් කරන ලෙස ඇමරිකාවේ විරෝධතා. එළඹෙන මහමැතිවරණය ලබන ජුනි මාස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අද පසරුවේ එම කොමිෂන් සභාවේ නියෝජිතයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී කෙසේ වෙතත් COVID-19 වෛරස් ව්‍යාප්තිය හමුවේ එළඹෙන මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වුණා. දවසේ පුවත COVID-19 වෛරස් ව්‍යාප්තිය හමුවේ ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මතුවැති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දහවල් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් හා සෞඛ්‍ය බලධාරීන් අතර පැවැත්වුණා. ඊට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය වසංගත රෝග විද්‍යාලයක අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. මේ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණ ගන්නවා ඇති කොහොමවත් ඔවුන්ට අපේ සහයෝගය ලබා දෙනවා. එතකොට මැතිවරණයකට යන්න සූදානමක් තියෙන එකට යයිද? මැතිවරණ කොමිෂන් සභාව තමයි ඒක තීරණය කරන්නේ. ඔවුන්ට සහාය දැක්වීම තමයි අප විසින් කරනු ලබන්නේ. COVID-19 පැතිරෙන එක වළක්වන්න සෞඛ්‍ය පැත්තෙන් කරන්න පුළුවන් දෙයක් තියනවාද කියන එක විතරයි සාකච්ඡා කරන්නේ. මේ අවස්ථාවේදී මැතිවරණයකට යාම සම්බන්ධයෙන් ඔබතුමියලාගේ මතය කොහොමද? මොන වගේ උපදේශයක් දුන්නේ ඔබතුමියලාද? නෑ අපෙන් අහන්නේ සෞඛ්‍ය ක්‍රමානුකූලව කරන්න ඕන ක්‍රියාපටිපාටිය විතරයි තීරණ ගන්න එතුමා. ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද පැවැත්වුණේ මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් හා සියලු දිස්ත්‍රික් ලේකම්වරු අතරයි. ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් විමසීම සඳහා සමගි ජනබලවේගයේ පක්ෂීය නියෝජිතයින් කිහිප දෙනෙක්ද අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියා. 19 වෙනිදා වෙනකොට ප්‍රශ්න ඉවර වෙනවා කියලා කිව්වට අවාසනාවකට 19 වෙනිදා තමයි වැඩිපුරම ආසාදිතයන් සංඛ්‍යාවක් හොයාගත්තේ. අපිට ඡන්දේ ඕනේ. හැබැයි ඒක අපේ මිනිසුන්ගේ ජීවිත අවදානමක් නැති විදියට තමයි වෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයෙන් ඔය මතය දින්නේ. එක්සත් ජාතික පක්ෂයේ අති බහුතරයක් ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක මොන වුණත් මේ ඔක්කොම UNP කාර්යෝ. ආණ්ඩුව කියන්නේ ඔබතුමාලගේ අසමගිය නිසා ඔබතුමාලා මේ ඡන්දේ කල් දාන්න උත්සාහ කරනවා කියලා. ආණ්ඩුවට නොයෙකුත් දේවල් කියන්න පුළුවන්. නමුත් යථාර්ථයේ ඇවිල්ලා ජනතාවගේ ජීවිත පරදුවට තියලා මායාවේ ඡන්දයක් කරන්න අපිට මේ අවස්ථාවේදී අවශ්‍ය නැහැ. මේ අතර සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. මැතිවරණවල ඡන්දය දමන්නට ජනතාව ජීවත් වෙන්නට ඕන. ඒ නිසා කරුණා කරලා කොරෝනාව මර්ධනයට පත් වුණායින් පස්සේ මැතිවරණය පවත්වන්නේ කියලා මම මැතිවරණ කොමිසමට යෝජනා කරනවා. මැතිවරණ කොමිසමේ සියලුම සමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. බලපෑම් වලට ලක් නොවි රටදය වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් මේ වැදගත් තීන්දුව ගන්න. ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ ලේකම්වරු හෙට පෙරවරු 10ට මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. මේ අතර මහමැතිවරණය පැවැත්වීම සඳහා 9 දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත පසුගිය 16 වෙනිදා නිකුත් කළ ලිපිය අද මාධ්‍ය වෙත නිකුත් කරුණා. ඒ දැක්වෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අප්‍රේල් 14 වෙනිදා තමාට දුරකථන ඇමතුමක් දී අද පැවැත්වෙන කොමිසමේ රැස්වීමට සහභාගී වන්නේ දැයි විමසා මේ මාස 28 වෙනිදා මැතිවරණයේ පැවැත්වීමට නිවේදනයක් නිකුත් කිරීමට යෝජනා කළ බවයි.
අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් රත්නජීවන් හූල් මහතා මෙම ලිපිය සභාපතිවරයා වෙත යොමු කර තිබෙනවා. මේ මාස 28 වෙනි දින මැතිවරණය පැවැත්වීමට එකඟ නොවීම සම්බන්ධයෙන් ඔහු කරුණු 7ක් යටතේ සිය මත ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් මහා මැතිවරණය පැවැත්වන දිනය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ මහා මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තුළ කතා කළ යුතුදී විශේෂයෙන්ම විවාදයට තුඩු දෙන හෝ සමාජ සංවේදී කරුණු කොමිෂන් සභාව තුළ සාකච්ඡා කිරීමට පෙර ඒ පිළිබඳ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම තමා හෝ මැතිවරණ කොමිෂන් සභාව අනුගමනය කරන ක්‍රියාමාර්ගයක් නොවන බවයි. එහින් තම මතය දැන් ප්‍රකාශ කිරීමට නොහැකි වුවද පවත්නා තත්ත්වය හා අදාළ සියලුම කරුණු මෙන්ම සෑම විකල්ප ක්‍රියාමාර්ගයන් පිළිබඳ කොමිෂන් සභාව සාකච්ඡා කරන බවෙහි සඳහන්. කල්තබා ඇති මැතිවරණය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීමේ බලය කොමිෂන් සභාව සතු බව අවධාරණය කරන සභාපතිවරයා පවසන්නේ මැතිවරණය කල්තැබීමට හෝ පැවැත්වීමට කිසිවෙකුටත් මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් කළ නොහැකි බවයි. සභාපතිවරයා සිය සටහන අවසන් කර ඇත්තේ මෙසේයි. උපුටා ගැනීම. මා 1983 මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණු දින සිට මේ දක්වා කිසිදු දේශපාලනඥයෙකුට පක්ෂයකට කණ්ඩායමකට විශේෂ පක්ෂපාතීත්වයක් දක්වා නැත. ඉදිරියට දක්වන්නේද නැත. මාගේ පක්ෂපාතීත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතාවටය. ජනතාවට පමණක්මය. COVID-19ට පරාජය. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය. උපුටා ගැනීම අවසන්. දවසේ පුවත ඔබ සැමට නිරෝගී සුවයෙන් පිරි සුරක්ෂිත අලුත් අවුරුද්දක් වේවා. මේ මංචි ප්‍රාර්ථනයයි. මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 304 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනය තුළ නව ආසාදිතයින් 33 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මෙරටින් පළමු COVID-19 ආසාදිතයා පසුගිය මාර්තු 11 වෙනිදා වාර්තා වීමේ සිට දිනක් තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද තහවුරු කරගෙනුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මෙවන විට දිවයිනේ දිස්ත්‍රික්ක 15කින් COVID-19 ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 110ක්. අද දින හඳුනාගත් ආසාදිතයින් අතරින් 32 දෙනෙක්ම කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත 146 වත්තේ පදිංචිකරුවන්. ඔවුන් සියලු දෙනා PCR පරීක්ෂණ සඳහා ජෛව පටල සාම්ප්‍ර ලබා ගැනීමෙන් පසු ඊයේ රාත්‍රියේ කන්දකඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි පුද්ගලයන් වනවා. ප්‍රදේශයේ පදිංචිකරුවන් 210 දෙනෙකු ඊයේ නිරෝධායනය සඳහා යොමු කෙරුණු අතර ආසාදිත බව තහවුරු වී ඇත්තේ අතරින් පුද්ගලයන් 32 දෙනෙකුගේ. මෙම රෝගීන්ගේ විශේෂත්වය වන්නේ එකම පවුලේ 10 දෙනෙකු ඇතුළත් වීමත් එම 10 දෙනාට අවුරුදු 2 කුඩා දරුවෙක් ඇතුළත් වී තිබෙනවා. නිවාස ගණනාවකින් විසිරි පැවතෙන සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. කොළඹ බණ්ඩාරනායක මාවතේ 90 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා භාජන කළා ඊයේ දිනේදී. තවත් ඉතිරිව තිබුණා 100 දෙනෙකු පමණ පරීක්ෂාවට භාජන කළ යුතුයි. මම හිතනවා ඒ භාජන කළුවේ හෙට දිනේදී මීට වැඩි සංඛ්‍යාවක් පොසිටිව් වීමට බොහෝ විට ඉඩ තිබෙනවා. මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරන පෞද්ගලික ආරක්ෂක නිලධාරිනියකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගැනීමත් සමග එම දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙනතුරු දැමීමට තීරණය කර තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක සේවයේ නිලධාරීන් සියලු දෙනාට දෛනික ආහාර වේල් සපයා ඇත්තේ බණ්ඩාරනායක මාවතේ පදිංචිකාරණයක් වන ඇයයි. ඊයේ රාත්‍රියේ කෙසෙල්වත්ත ගෝමස්පටු මගින් වාර්තා වූ ආසාදිතයා 146 වත්තෙන් පළමුවරට හඳුනාගත් ආසාදිත කාන්තාවගේ සැමියා සමග කොළඹ මහනගර සභාවේ පෞද්ගලික සනීප ආරක්ෂක සේවකයෙකු ලෙස කටයුතු කර ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. අදාළ කාන්තාවගේ සැමියාටද වෛරසය ආසාදිත බව පසුගියදා තහවුරු වුණා. මෙතර ගෝමස්පටු මග සහ බණ්ඩාරනායක මාවත ප්‍රදේශවල වෛද්‍ය පරීක්ෂණ සඳහා සම්බන්ධ වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සැකසහිත පුද්ගලයන් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. මෙතර බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ ආසාදිතයන් සමග ඍජුවම සම්බන්ධතා පැවැත් වූ අලුත්කඩේ ග්‍රෑන්ඩ් පාස් දෙමටකොඩ කොටහෙන සහ කොළොන්නාව වැනි ප්‍රදේශවල පුද්ගලයන් 10 දෙනෙකු යුද හමුදාව සමග සිදු කළ හඳුනා ගැනීමකින් පසු නිරෝධායනය සඳහා යොමු කෙරුණා. දැනට අපි රෝගීන් සොයාගන්නේ අපේ ආශ්‍රිතයින්ගේනේ. ඒතර අපිට සංඛ්‍යාව වැඩි වගේ පේන්නේ. අපි ගොඩක් සාම්පල් ගන්නවනේ අවට ඔක්කොම ඉන්න නිවෙස් වලින් ඒ සේරගෙම කොළඹ බණ්ඩාරනායක මාවත කියන එක ගොඩක් ජනාකීර්ණ තැනක්නේ. ඔතන ජීවත් වෙන පරිසරය අනුව අපි දකිනවා ඒ අයගෙන් අවට නිවෙස් වල ළඟම අයට ගියපු ස්වභාවයක්. ඒක තමයි අපි මේ දවස්වල අධ්‍යයනය කරන්නේ. බණ්ඩාරනායක මාවත 146 වත්තෙන් හඳුනාගත් ආසාදිත කාන්තාවගේ ඥාති පුත්‍රයෙකු වන ගාල්ල වටරැක කළුපහන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් COVID-19 පරීක්ෂාව සඳහා කරාපිටිය රෝහලට යොමු කරනු ලැබුවා. ඔහු ඇසුරු කළ පවුල් 14ක පුද්ගලයන් 60 දෙනෙකුට ආසන්න පිරිසකට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසටද ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දුන්නා. මේ අතර ඊ ආසාදිතයෙකු වාර්තා වූ ග්‍රෑන්ඩ් පාස් ශ්‍රී ඉසිපතනාරාම පන්සල පාර ප්‍රදේශවාසීන් විසින් අවහිර කළේ මෙලෙසයි.
එම ආසාදිතයා 146 වත්තෙන් හමු වූ ආසාදිත කාන්තාවගේ ආසාදිත පුත්‍රයා සමීපව ඇසුරු කළ අයෙක්. අද වාර්තා වූ 33 වෙනි රෝගියා පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදේවාවතේ පදිංචි 33 හැවිරිදි අයෙක්. ඔහුගේ සහෝදරයෙක් මාර්තු මාසේ 14 වෙනිදා ඕස්ට්‍රේලියාව සිට ලංකාවට පැමිණලා තින්නේ. ඔහු දින 14ක නිරෝධායන කාලයට දක්ව සුවකීය නිවසේම කාලය ගත කරලා තියෙනවා. මේ රෝගිය පොසිටිව් වෙලා තියෙන්නේ එයාගේ සහෝදරයෙකුට. නමුත් මේ රටේ ඉඳන් ආපු පුද්ගලයාට කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඉතින් අපි තවදුරටත් මේ ගැන විමර්ශනය කරනවා මේ රෝගියාට මේක ආවේ කොහොමද කියන එක. ඒ නිවසේ තව ආශ්‍රිතයින් 5 දෙනෙක් ඉන්නවා. ඊට ළඟම ආසන්න නිවසටත් මේ විදේශයේ සිට පැමිණි පුද්ගලයා නිරෝධායන කාලය අවසන් වීමෙන් පසුව ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඒ නිවස නිරෝධායනයට ලක් කරුන් ලැබුවා. මොහු මාළු ව්‍යාපාරිකයෙක් හැටියට අපි හඳුනගෙන තියෙනවා. මොහු පොල්ගස්සෝවිට ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන තියෙනවා. එදිරි නීති බලපත්‍රයක් අරගෙන මොහු නිවාස කිහිපයකට මාළු බෙදා හැරීමක් සිදු කරලා තියෙනවා. ඒ ගැන විමර්ශන අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මගින් සිදු කරනු ලබනවා. ඒ වගේම මොහු එක්වරක් පෑලියගොඩ ගිහිලා මාළු බිලිදී අරගෙන තියෙනවා. අපි ඔහු මාළු ව්‍යාපාරයේ යෙදුණු ව්‍යාපාරික ප්‍රජාව හඳුනගෙන තියෙනවා. අපි ඒ ඔස්සේ මොහුන් විසින් ආශ්‍රය කරපු ළඟින් ඇසුරු කරපු අය පහතුඩුව පොල්ගස්සෝවිට ප්‍රදේශයෙන් හඳුනා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතිනවා. අද දිනෙත් ප්‍රතිකාර ලැබූ රෝගියෙකු සම්පූර්ණ සුවය ලබා පිටව ගිය අතර මෙරටදී COVID-19 ආසාදනයේ වී සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 97ක්. මේ වන විට COVID-19 ආසාදිතව රෝහල් 4ක ප්‍රතිකාර ලබන ගණන 199ක්. වෛරසය ආසාදිත බවට සැකසහිත රෝගීන් 122 දෙනෙකුද වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. මෙරටින් පළමු රෝගීන් 100 දෙනා වාර්තා වීමට දින 14ක කාලයක් ගත වූ අතර දෙවන රෝගීන් 100 දෙනා වාර්තා වුණේ දින 19කදී. කෙසේ වෙතත් රෝගීන් සංඛ්‍යාව 200 සිට 300 අභිබවා යාමට ගතව ඇත්තේ දින 8ක් පමණක් වීම විශේෂත්වයක්. දිවයින පුරා ඒ දිස්ත්‍රික්ක සඳහා ඉන්ද්‍ර නීතිය ක්‍රියාත්මක වන ආකාරය අද යලි සංශෝධනය කෙරුණා. ඒ අනුව කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඉන්ද්‍ර නීතිය අප්‍රේල් මාස 27 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඉන්ද්‍ර නීතිය අප්‍රේල් 27 වෙනි සඳුදා පෙරවරු 5 දක්වා ක්‍රියාත්මක බවයි. සෙසු දිස්ත්‍රික්ක 21 ඉන්ද්‍ර නීතිය අප්‍රේල් 24 වෙනි සෙකුරාදා දක්වා රාත්‍රී 8 සිට පසුදා පෙරවරු 5 දක්වා පමණක් ක්‍රියාත්මක කරනු ඇති. අප්‍රේල් 24 වෙනි සෙකුරාදා රාත්‍රී 8ට මෙම දිස්ත්‍රික්කවල යලි ක්‍රියාත්මක කරන ඉන්ද්‍ර නීතිය අප්‍රේල් 27 වෙනි සඳුදා පෙරවරු 5 දක්වා බලාත්මක බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව අදාළ දිස්ත්‍රික්ක 21හිද අප්‍රේල් 25 වෙනි සෙනසුරාදා සහ අප්‍රේල් 26 වෙනි ඉරිදා අඛණ්ඩව ඉන්ද්‍ර නීතිය ක්‍රියාත්මකයි. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම සියලු දෙනාටම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ ඉන්ද්‍ර නීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සහ කෘෂිකාර්මික කටයුතු ආදී සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයට පත් කළ කොන්දේසි සහ උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බවයි. මේ අතර අද දිනේදී කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්ක 21හි ඉන්ද්‍ර නීතිය අද පෙරවරු 5 සිට රාත්‍රී 8 දක්වා ඉවත් කරනුද ප්‍රදේශ රැසක අප වාර්තාකරුවන් පැවසුවේ මීට පෙර අවස්ථාවලදී මෙන් ජනතාව විශාල වශයෙන් නගරවලට පැමිණීමක් දක්නට නොලැබුණු බවයි. ප්‍රදේශ රැසක වෙළඳ සල්ද වසා තිබුණා. අද පෙරවරුවේ ඉන්ද්‍ර නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව යාපනයේ නගරයේ ජනතාවගෙන් සහ රථවාහන වලින් පිරී ගොස් ඇති ආකාරයක් දක්නට ලැබුණා. මේ අතර බස් රථවල ගමන් ගන්න මගින් අසුන්ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඊයේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කළ උපදෙස් ඇතැම් ප්‍රදේශවල එලෙසම ක්‍රියාත්මක වන ආකාරයත් පොලිස් නිලධාරීන් එම කටයුතු හසුරුවන ආකාරයක් දක්නට ලැබුණා. මේ මොහොත වනට මා සිටින්නේ අම්පර ප්‍රධාන බස් නැවතුම් පෙළේ ධාවනය කිරීමට සූදානම් වූ බස් රථයක් තුල අපට දැක්වෙන්න පුළුවන් මේ බස් තුල සිටින ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ආකාරයට අසුන්ගෙන සිටින ආකාරය. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් දක්නට ලැබුණු අතර අදාළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ බස් රථ සේවකයන්ට පොලිසිය තරයේ අවවාද කරන ආකාරයද දක්නට ලැබුණා. මේ අතර රැකී ආරක්ෂා සඳහා පැමිණි ජනතාවට ප්‍රමාණවත් තරම් බස් රථ සැපීමට අපහසුතාව වීම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව සිය අප්‍රසාදය පළ කළේ මෙලෙසයි. යන්න බස් නෑ. ඔව්. හරිද? දැන් ආණ්ඩුවෙන් දානවා 25. ඉතින් කොහෙද යන්නේ? ආණ්ඩුව ලරිදු තුරුම්බ ගෙවුවා කියලා මිනිස්සු බලි නෑ. යන්නේ කොහමද දැන්?
මෙරට ප්‍රධානතම රෝහල වන ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ ප්‍රවාහනය සඳහා රජය විසින් බස් රථ යොදවා තිබුණද ඒවා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රජය විසින්ම ප්‍රකාශයට පත් කළ සමාජ දුරස්ථභාවය ආදී සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට නොහැකිව එම කාර්ය මණ්ඩල සමාජිකයන් දැඩි පීඩාවට පත්ව සිටියේ මෙලෙසින්. බස්වාදී වාහනවාදී හොස්පිටල් ස්ටාෆ් එකේ. හරි. ෆුඩ් බෝඩුත් යනවනේ. ෆුඩ් බෝඩ් යනවද? එතන වැඩිම මේක තියන්න ගන්න. ඇන්ද්‍රේ නීති ඉවත් කිරීමට සමගාමීව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට හම්බන්තොට දක්වා අද පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා ගමනාගමනයට විවෘත කෙරුණා. අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන කොට්ටාව පිවිසුම ආසන්නයේදී යම් තදපදයක් පැවති බවයි. ඇන්ද්‍රේ නීතිය පැනවීමට පෙර දෛනිකව බිලියත්තේ සිට කොළඹ බලා ධාවනයේ උදුම්රිය අද දිනේදී බිලියත්තේ සිට ඉන්දුරුව දක්වා පමණක් ධාවනය වූ අතර එහි ගමන් ගත්තේ මගින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් පමණයි. මේ අතර මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මගී ප්‍රවාහන සේවා පිළිබඳ සොයා බැලීම සඳහා අද තංගල ඩිපෝ වෙත පැමිණියා. දැන් මේ තංගල ඩිපෝයේ බස් රථ මුලින් පටන් ගත්තේ 7ක් විතර. හැබැයි අවසානයේ වෙනකොට දැන් 37ක් විතර වෙනකන් බස් රථ වැඩි වෙලා තියෙනවා. පෞද්ගලික බස් රථ කීපයක්ම විශාල මගීන් ප්‍රමාණයක් රැගෙන යන ආකාරය පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා. මේක ජනතාවට වගකීමක් තියෙනවා. මේ වගේ බස් රථයක වැඩියෙන් එනවා නම් ඉන්න අය කරුණාකරලා විරුද්ධ වෙන්න. ෆොටෝ එකක් ගහලා Facebook දැම්මට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒක වැරදි විදියට යොදව ගන්න පෞද්ගලික බස් හිමියන් කටයුතු කරනවා නම් අපි එයාගේ බලපත්‍ර හොසි කරලා එයාට අවශ්‍ය දඬුවම් ලබා දීමට කටයුතු කරනවා. ඇන්ද්‍රේ නීති ඉවත් කෙරුණු ප්‍රදේශවල මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සඳහා අවසර හිමිවීමත් සමග අද බොහෝ ප්‍රදේශවල මත්පැන් අලෙවිසල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ඇතැම් මත්පැන් අලෙවිසල් විවෘත කිරීමට පෙර සිටම පෝලිම් පැවති බවයි. කාලම ගහුවානේ? අරක කාලම ගහුවා මෙතන තියන්න. ඕනේ මිනිහ යවුවේ. ඕනේ මිනිහ අරක ගන්නනේ. එහෙමද? තව මාසයක් බිව්වේ නෑනේ. ඔව් කටුක තමයි බිව්වේ අපි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මත්පැන්සල් විවෘත කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරන රජයෙන් නැවත හිතලා බලන්න තැබෑරුම් අරින්න ගත්ත තීරණය. මේක ඉතාම වැරදි තීරණයක් විදිහට අපි දකිනවා. තැබෑරුම් ඇරීම හරහා වෙන්න පුළුවන් කාරණා කිහිපයක් තියෙනවා. ජනතාවගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කඩා වැටෙන්න මේ බීමත්කම නිසා ඇති වෙන්න තියෙන හානි. ඒ නිසා අපි නැවත රජයෙන් බොහොම කාරුණිකව ඉල්ලනවා මේ තීරණය වහාම සමාලෝචනය කරලා කොරෝනා තත්ත්වය පාලනය කරන තුරු වහාම රටේ සියලුම තැබෑරුම් වහන්න විශේෂ අවදානම් කණ්ඩායමක් තමයි දුම්පානය කරන අය. මේ රටේ කඩහිමියන්ගෙන් ඉල්ලනවා තමන්ගේ අලෙවිසැලේ සිගරට් විකුණන එක తాවකාලිකව හෝ නවත්තන්න රජය මේ සම්බන්ධයෙන් නීති ගේනකම්. මේ දුම්පානය මේ රෝගයේ මාරාන්තික ප්‍රතිඵල වැඩි කරන්න ඍජු ලෙස සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි නැවත කියන්නේ මේ රටේ දේශපාලකයන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයත් කිව්වා කොරෝනා දේශපාලනීකරණය කරන්න එපා. මේක හුදු දේශපාලන ගැටුමක් බවට පත් කරගන්න එපා. ඇන්ද්‍රේ නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල මත්පැන් අලෙවි කිරීම තහනම් කර තිබියදී වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක පිටුපස කවුළුවෙන් මත්පැන් අලෙවි කළ එහි කළමනාකාරවරිය සහ ගැනුම්කරුවා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත්තා. මේ අතර නීති විරෝධී මත්පැන් ජාවාරම් වැටරීමේ මෙහෙයුම්ද අද ප්‍රදේශ රැසකදී ක්‍රියාත්මක වුණා. ඇන්ද්‍රේ නීතිය ක්‍රියාත්මක ප්‍රදේශයක් වුවද පෑලියගොඩ නව කැලණි පාලම අසල අද පෙරවරුවේ දැඩි රථ වහන තදබදයක් පැවතියේ මෙලෙසයි. මේ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රණයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ මෙම ක්‍රියාවලිය සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බවයි. ඇන්ද්‍රේ නීතිය ලිහිල් කර ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවත් ආර්ථික වශයෙන් ශක්තිමත් වීම රජයේ අරමුණ බවත් ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබෙනවා. මේ කාලය තුල මේකත් එක්ක අපි උනන්දු කරනවා හුඟක් කර්මාන්ත කරුවන් ඉරිමත් කරන මේ දේශීය කර්මාන්ත වලට එන්න කියලා. අපි ඇඟලුම් කර්මාන්තයේ දීලා ඉන්න අයටත් අපි කියලා තියෙන්නේ මේක ඩයිවර්සිෆයි කරන්න. ඒගොල්ලන්ගේ කෘෂි කර්මාන්තය විවිධ කර්මාන්ත වලට යොමු කරන්න කියලා. ඉතින් ඒ කාර්යයේදී එයාට අවශ්‍ය උදව් උලන් තරම් දෙන්න. ඒකම මේක නිසා නැති වෙලා තියෙන රැකියා ස්වයං රැකියා පිළිබඳවත් අධ්‍යයනයක් කරලා ඒවට කොහොමද අපි උදව් කරන්න කියන කාරණයක් වැදගත්. දැන් සංචාරක ශාස්ත්‍රයේ සංචාරකයන්ගෙන් ලැබෙන විදේශ විනිමයටත් වඩා මේ දිගටම තිබෙන හෝටල් වල ඒගොල්ලෝ වැඩ කරන ඒ වගේම ස්වයං රැකියා වශයෙන් කරගෙන ගිය එය ගැනත් අපි බලන්නට වෙනවා. මේ සමස්තයක් වශයෙන් ජන ජීවිතය යථා තත්ත්වයට ගෙනීමට මොන විදියටද රජයක්
හැටියට අපිට උදව් කරන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන අපි නිලධාරීන් වශයෙන් හිත යොමු කරලා ඒක ගැන සාකච්ඡා කරලා ඒ අවශ්‍ය තැන්වලට ක්‍රියාත්මක වෙලා ඒක කරන්න එක ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා මේ ඉදිරි මාස කිහිපය තුළ. COVID-19 වසංගත තත්ත්වය හමුවේ ක්‍රියාත්මක නො වූ තැපැල් සේවා කටයුතු ඇඳරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට සිට ආරම්භ කරන අතර තැපැල් බෙදීමේ කටයුතු අනිද්දා සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවා. අධිකරණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල රාජකාරී ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡාවක් අද පැවැත්වුණේ විශේෂ භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල එදිනෙදා වැඩ කටයුතු මේ මාසයේ 27 වෙනිදා සිට පටන් ගැනීමට තීරණය කරා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනටමත් මේ කාලය තුලදී එකතු වෙලා තියෙන 3500 පමණ වූ මත්ද්‍රව්‍ය පිළිබඳ උසාවියට යැවිය යුතු වාර්තා සකස් කරමින් පවතිනවා. වාර්තා ටික අධිකරණයට යවුවොත් අපිට රිමාන්ඩ් බන්ධනාගාරවල ඉන්න අඳවියන් විශාල ප්‍රමාණයක් අප පිට මුදවා හරින්න පුළුවන්. ලුත් කඩේ උසාවිය අවට ඇති වෙලා තිබෙන නව තත්ත්වයේ අනුව ඒ අවට තියෙන අධිකරණ කිසිවක් විවෘත කිරීම පිළිබඳව දැනට තීරණයක් ගැනීමට පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ කටයුතු සියල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ගිහිල්ලා තියෙනවා. සෑම බන්ධනාගාරයක් හා උසාවියක් සමගම ස්කයිප් තාක්ෂණය මගින් එකී සම්බන්ධතාවය කරමින් ඒ රැඳවියන් උසාවියට ගියේ නැතුව බන්ධනාගාරයේ තුලම තියලා ඒ කටයුත්ත කිරීම සඳහා වැඩපිළිවෙලක් යොදන ලෙස බන්ධනාගාර අධිකාරිවරුන්ට දැනටමත් උපදෙස් දීලා තියෙනවා. මේ අතර ඇඳරි නීතිය ක්‍රියාත්මක වූ කාල සීමාව තුළ ඒ උල්ලංඝනය කළ පුද්ගලයන් 34183 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පැවසුවා. පොලිස් බහරයට ගැනුණු රථවාහන සංඛ්‍යාව 8732ක්. ජනතාවගේ ලැබෙන සහයෝගය අනුව මෙම ඇඳරි නීතිය ඉවත් කිරීම තවදුරටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවාද තවදුරටත් මෙය ලිහිල් කරනවාද කියන කාරණය පිළිබඳව ඉදිරියේ තීරණ ගැනීම සඳහා නියමිතව තිබෙනවා. සෑම දිස්ත්‍රික් මායම් හරහාම ගමන් කරන සෑම තැනැත්තෙක් පිළිබඳව පරීක්ෂා කරන ලබනවා. අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000ක දීමනාව ලබා දීම නිසි ආකාරයෙන් සිදු නොවූ බවට මට්ටක්කුලියේ ජනතාව ග්‍රාම සේවා නිලධාරීන්ට චෝදනා කළා. පසුවම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ තත්ත්වය පාලනය කිරීමට පියවර ගැනුණා. මේ අතර පානුදුර ප්‍රදේශයේ සාගරමාවතේ ජනතාවද මෙම 5000 දීමනාව ලබා දීම අක්‍රමවත් අයුරින් සිදු කළ බවට නිලධාරීන්ට චෝදනා කළා. අතරේ මිනිස්සුන්ගේ කැපුවා නම් කපලා තියෙන්නේ අපි හැදපු ලැයිස්තු කපලා තියෙන්නේ. එම ස්ථානයට පැමිණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළයි චෝදනා මත හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු පානුදුර දකුණු පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙලෙසින්. කවුන්ට අතරගුණ ගන්න ඕනේ ඔන්න මම අතරගුණ ගත්තා එනවා එන්න මෙහෙන් බෑ බෑ වාන්ට දාන්න ආයි දාන්න එන්න වාන්ට දාන්න වාන්ට දාන්න ඉක්කේ ගන්නකො මම වාන්ට දාන්න ඔබතුමාලා නෑ ඔබතුමාලා මට වාන්ට දාන්න යන්නකෝ ඔබතුමාලා ඔබතුමා කරන්නකෝ කරන්න යන්නකෝ ඔබතුමාලා යමු නෑ ඔබතුමා හොන්නෙන්න බෑ හොන්න පුරා හොන්න බෑ ඔබතුමාලා කෙසේ වෙතත් ප්‍රදේශ රැසක ජනතාව තමාට හිමි වූ රුපියල් 5000 ප්‍රතිලාභ දීමනාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළා. ඊරෝලටේ තමයි මම දුවන්නේ. මේ 5000 ලැබිච්ච එක නම් ලොකු උදව්වක් මේ වෙලාවේ ඇති. මම පාවාන් කර්මාන්තය තමයි ඉදලා හිටියේ. නමුත් දැන් අපිට ආදායම් මාර්ගයක් නැති වුණා. ආදායමක් නැති සියලුම ජනතාවට මේ රුපියල් 5000 දීවුණා. ඉතාමත්ම වටිනවා මේ අවස්ථාවේදී. ඇඳරි නීතිය පැනවීමත් සමග මහල් නිවාසවල ජනතාවගේ ආතතිය දුරලීමේ අරමුණින් ආරක්ෂකංශ පවත්වන සංගීත සංදර්ශන මාලාවේ තවත් අදියරක් මෝදර මිහිසෙවර නිවාස සංකීර්ණ අභියසදී පැවැත්වුණේ ගුවන් හමුදා සංගීත කණ්ඩායමේ සහභාගීත්වයෙන්. යුද හමුදා සංගීත කණ්ඩායම නාරයන්පිට එල්විටිකල නිවාස සංකීර්ණ ආශ්‍රිතව සංගීත සංදර්ශනයක් පැවැත්වුවා. ඊට අමතරව නාවික හමුදා සංගීත සංදර්ශනයක් පැවැත්වුණේ කොට්ටාව ලුක් හයිවේ නිවාස සංකීර්ණය අභියසයි. ලොව්පුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 24 ඉක්මවනවා. මරණ සංඛ්‍යාවද 1,65,000 ඉක්මවන නමුත් ලොව රටවල් රැසක් නිරෝධායන නීති රීති ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. COVID-19 ආසාදනය වීමෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයන් 1,65,195ක් මිය ගොස් තිබෙනවා.
ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 75804ක් වාර්තා වීමත් සමග ලොව පුරා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 24,299 දක්වා ඉහළ ගියා. වෛරසයේ වැඩිම බලපෑමක් එල්ල ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 25844ක් වාර්තා වීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 7,64,265 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරටින් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 40,565ක්. ඇමරිකාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ නිව්යෝක් ප්‍රාන්තයෙන් මේ වන විට දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසනවා. එවන් පසුබිමක ඇරිසෝනා, කොලරාඩෝ, මොන්ටානා සහ වොෂින්ටන් ඇතුළු ප්‍රාන්ත රැසක ජනතාව නිවෙස්වල රැඳී සිටින ලෙසට කර ඇති නිරෝධායන රෙගුලාසි ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතාවල නිරත වනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් COVID-19 පාලනයට අසමත් බවට චෝදනා කරමින් ට්‍රම්ප් ගොඩනැගිල්ල ඉදිරිපිට ව්‍යාජ මලසිරුරු තබා ගනිමින් පිරිසක විරෝධතාවක නිරත වන ආකාරයයි මේ. යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල ඇති ස්පාඤ්ඤයෙන් මේ වන විට COVID-19 ආසාදිතයන් 2,210,000ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 20,852 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එවන් පසුබිමක රට වසා දැමීමට ගෙන ඇති පියවර මැයි මාස 9 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ස්පාඤ්ඤ අගමැතිවරයාගේ අවධානය යොමු තිබෙනවා. නමුත් ජර්මනිය, නෝර්වේ, පෝලන්තය වැනි රටවල් නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමට අවධානය යොමු කර ඇත්තේ දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ක්‍රමික අඩුවක් දක්නට ලැබෙන පසුබිමකයි. ඒ අනුව ජර්මනිය සුළු පරිමාණ ව්‍යාපාර විවෘත කිරීමට අවසර දී තිබෙනවා. නෝර්වේ රාජ්‍යය පෙරපාසල් විවෘත කිරීමට අවධානය යොමු කර ඇති අතර උද්‍යාන සහ වනාන්තරවලට ඇතුළු වීමට පෝලන්තය අවසර දී තිබෙනවා. ඩෙන්මාර්කයේද ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීමට පියවරගෙන ඇත්තේ ආසාදිතයන් අඩුවෙන් වාර්තා වන පසුබිමකයි. මේ අතර ප්‍රංශයේ පැරිස් අගනුවර අඩු ආදායම්ලාභී ජනතාව පොලිසිය සමග මෙලෙස ගැටුම් ඇති කරගනු ලැබුවේ නිරෝධායන රෙගුලාසි ලිහිල් කරන ලෙසට බල කරමින්. මේ අතර ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙරළ තීරයන් ජනතාවට විවෘත කිරීම කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමු තිබෙනවා. මීට අමතරව එරට ප්‍රාන්ත කිහිපයක පාසල් යලි විවෘත කිරීමට පියවරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් නිරෝධායන රෙගුලාසි ලිහිල් කළ නමුත් රට වසා දැමීමට ගත් පියවර තවත් සතියකින් දීර්ඝ කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර අසල්විසි ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ නව COVID-19 ආසාදිතයන් 1540 දෙනෙකු වාර්තා වූ බව ඉන්දිය මාධ්‍ය වාර්තා කළා. එය දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණනයි. ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 10,656 දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 559 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මැයි මාස 3 වෙනිදා දක්වා වසා දමා ඇති ඉන්දියාව අද සිට ක්‍රියාත්මක වන පරිදි නීති කිහිපයක් ලිහිල් කිරීමට පියවරගෙන ඇති අතර වෛරස අවදානම අඩු ප්‍රදේශවල කෘෂිකර්ම කටයුතු, භාණ්ඩ ප්‍රවාහන සහ බැංකු සේවා පවත්වාගෙන යාමට ඉඩ සලසා තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනයට සමත් වූ චීනයේ බීජිංහි සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථාන විවෘත කිරීමට පියවරගෙන තිබෙනවා. එවන් පසුබිමක චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පවසන්නේ COVID-19 වසංගතය පිළිබඳ චීනය විනිවිද භාවයකින් කටයුතු නොකරන බවට ඕස්ට්‍රේලියාව පසුගියදා නැගූ චෝදනා පදනම් විරහිත බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසරක් පිරෙන හෙට දිනේ එම ප්‍රහාරයෙන් මියගිය තුවාල ලැබූ හා ආබාධිත තත්ත්වයට පත් වූවන් සිහිපත් කිරීමට සියලු දෙනා එක්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. පාස්කු ඉරිදා එල්ලවුණු මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 250කට අධික පිරිසක් මිය ගිහින් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. මේක ආසියාවේ විතරක් නොවේ. ලෝක මට්ටමේම සිවිල් වැසියන් ඉලක්ක කරගෙන සිදු කළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයයි. ශ්‍රී ලාංකිකයන්ට මරාගෙන මැරෙන ප්‍රහාර අමුතු දෙයක් නෙවෙයි. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය බෙදුම්වාදයට විරුද්ධව පැවති යුද්ධ කාලයේ අපිට අත්දැකපු ප්‍රහාරවලට වඩා වෙනස්. පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වුණ දිනය, ඉලක්ක ස්ථාන, සහභාගී වන ත්‍රස්තවාදීන්ගේ නම්, ලිපින, ඇඳුම්පත් අංක හා දුරකථන අංක පවා අපේ මිත්‍ර රටක බුද්ධි අංශය විසින් කල් තියාම එවකට බලයේ සිටි ශ්‍රී ලංකා ආණ්ඩුවට සපයා තිබුණා. ඒ නිසා මේ ප්‍රහාරය පහසුවෙන් වළක්වා ගන්න තිබුණා. කොළඹ අගරාදගුරු අතිඋතුම් මැල්කම් ආදින රංජිත් හිමිපාණන් මේ ප්‍රහාරයෙන් මිය ගිය අය සීකරමින් තම නිවාසවල පහනක් දැල්වන්න කියලා සියලුම කතෝලික බැතිමතුන්ගෙන් ඉල්ලා තිබෙනවා. 2019 පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මිය ගිය තුවාල ලැබූ ආබාධිත තත්ත්වයට පත් වූ සියලු දෙනාම තමන් අදහන ආගමට අනුව සිහිපත් කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. COVID-19 ව්‍යාප්ත වීමත් සමග දැඩි දුෂ්කරතා මැද සරණක් ඇවිසව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මේ වන විට ගම් නගර සිසාරා සාර්ථකව ක්‍රියාත්මක වනවා.
මේ අතර සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව පොදු ස්ථාන විෂබීජහරණය කිරීම, ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ බෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක් අදත් ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේ ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ආරම්භ හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය කරමින් අද ක්‍රියාත්මක වුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමාගමත් සමග අත්වැල් බැඳගෙන අපි ආරම්භ කර දින ගණනාවක් වෙනවා. එදා පටන් අද දක්වා එකම ආකාරයට මේ සහන යාත්‍රා ක්‍රියාන්විතය අපි ඉදිරියට ගෙනනවා. ඔබ දන්නවා හිරු ටීවී මාධ්‍ය නාලිකාවේ සභාපතිතුමාගේ සංකල්පයක් අනුව තමයි මේ සියලු කාරණා අපි ඉදිරියට රැගෙන යන්නේ. හිරු මාධ්‍ය ජාලය මාධ්‍ය ආයතනයක් විදිහට කරන මෙහෙවර ඉතාම විශිෂ්ටයි. ඉතින් මේ විශිෂ්ට වූ කාර්යභාරය ඉදිරියට කරගෙන යන්න මොදනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුසගින්න තමයි ප්‍රධානම රෝගය නම් බඩගින්න. ඒ නිවාලන්නට මේ ගන්නා උත්සාහය තුළ මෙලෙස පරිත්‍යාග කිරීම බෝධිසත්ව ගුණයක්. මේ ජීවිතයේ පරාර්ථ චර්යාව විශේෂයි යෙදිය යුතු බව අවබෝධ කරගත්ත හිරු මාධ්‍ය ආයතනය මේ සිදු කරනු ලබන උදාර සත් කටයුත්ත බොහොම අගය කොට සලකනවා. අනේක වාරයක් පින් දෙනවා. මොකද මිනිස්සු සසරලා ඉන්න වෙලාවේදී මේ හිරු මාධ්‍ය ජාලයෙන් ඉදිරියට ඇවිල්ලා මේ කරන සමාජ සත්කාරය ගැන අපිට වචනෙන් වටිනාකම කියන්න අපහසුයි. මේ මානසික මෙහෙවර දියත් කරන පුර දෙන සෑම කෙනෙකුටම අපි ප්‍රාර්ථනා කරනවා දේව ආශිර්වාදයෙන් ඔබ ලැබෙන්න කියලා. මේ අතර දිවිනේ විවිධ පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට විවිධ පරිත්‍යාගයන් මේ වන විට ලබා දෙමින් සිටින්නේ අපගේ ක්‍රියාන්විතය පිළිබඳ වූ අසීමිත විශ්වාසය නිසායි. කැකිරාව ප්‍රාදේශීයකම් කොට්ටාශයේ ආලියංගල කහගල්ල ශ්‍රී නාමල් විහාරස්ථ දායක සභාවේ මැදිහත් වීමෙන් සහ අරවන්දා කොටුව ස්වර්ණහංස ග්‍රාම සංවර්ධන සමිතියේ මැදිහත් වීමෙන් ප්‍රදේශවාසීන් විසින් සහල් කිලෝ 2500කට අධික ප්‍රමාණයක් හිරු සහන යාත්‍රාවට අද බහර දුන්නා. හිරු සහන යාත්‍රාව අතිසාර්ථකවත් ලෙස කරන නිසා අස්වැන්නේ කොටසක් අපි ලබා දෙනවා. හිරු මාධ්‍ය ජාලය විසින් කරන මහඟු සේවාවත් නිසි කළමනාකාරයත් අපි මාධ්‍ය වලින් දැකලා පැහැදීමට පත් වෙලා තමයි මේ වගේ උපකාරයක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ අතර COVID-19 වෛරසය ආසන්න වීමේ වැඩි අවධානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් හිරු මාධ්‍ය ජාලය ආරම්භ කළ වැඩිහිටි නිවාස විෂබීජහරණය කිරීමේ වැඩසටහන අද සිදු වුණා. ඒ අනුව අද විෂබීජහරණය කිරීමේ පිළියන්දල රේන්බෝ වැඩිහිටි නිවාසය සහ පන්නිපිටිය සදීනා වැඩිහිටි නිවාසයයි. 077 30 35 930 අංකය ඇමතීමෙන් අවශ්‍යතාවය ඇති වැඩිහිටි නිවාසයන් වෙත මෙම සේවාව ලබා ගත හැකියි. එමෙන්ම හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව හිරු මාධ්‍ය ජාලය ශ්‍රී ලංකා රතුපුරුෂ සමාජය හා එක්ව ක්‍රියාත්මක කරන පොදු ස්ථාන විෂබීජහරණය කිරීමේ වැඩසටහන් කොළඹ කළුතර පුත්තලම සහ යාපනයේ දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් බම්බලපිටිය, වැල්ලවත්ත, මරදාන, කොටුව, වේල්වේදිය, කෙසෙල්වත්ත, ආදිරප්පු වීදිය, පිටකොටුව, කොම්පන්න වීදිය, මාලිගාවත් යන පොලිස් ස්ථාන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විෂබීජහරණය කිරීමේ මෙලෙසින් පානදුර උතුර, පානදුර දකුණ, කළුතර උතුර, කළුතර දකුණ සහ වාත්තු යන පොලිස් ස්ථාන සහ කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයත් විෂබීජහරණය කිරීමේ කළුතර දිස්ත්‍රික්කය ආවරණය කරමින් රතුකුරුස් සංවිධානයේ විෂබීජහරණය කණ්ඩායම හිරු මාධ්‍ය ආයතන සමග කොරෝනා වසංගත රෝග තත්ත්වය පැතිර යාමේ අවදානම අවම කිරීමට ගන්නා වූ ඒ උත්සාහය මම ඉතා අගය කරනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව, නාත්තන්ඩිය, කොසවත සහ දම්කොටුව යන පොලිස් ස්ථානවල විෂබීජහරණය කිරීමේ මෙලෙසින් යාපනයේ දිස්ත්‍රික්කයේ වඩුක්කෝඩෙයි, ඉලවාඩෙයි, කංකසන්තුරේ සහ තෙලිපාලා යන පොලිස් ස්ථානයන්ද විෂබීජහරණයට ලක් කෙරුණා. මේ අතර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයට සමගාමීව ජාතික රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් සහ උපකරණ අද පරිත්‍යාග කෙරුණා. ශ්‍රී ලංකා රතුපුරුෂ සමාජය හිරු මාධ්‍ය ජාලයත් සමග එකතු වෙලා අපේ රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටට ලබා දුන්නා. ඒ ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ සහයෝගය දිගටම අපිට ලබා දෙයි කියලා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය LOLC සමග දේශපුවත් කීපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. ඇඳිරි නීතිය කඩකිරීම සහ පොලිස් රාජකාරියට බහදා කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. අපි ඉදිකරණයට කිව්වේ නීතිමය ඇඳිරි නීතියක් මේ රටේ නැහැ. අපි හැම එකනම ඒකට පිළිපදින්නේ රටේ තියෙන තත්ත්වය නිසා. ඒ නිසා ඇඳිරි නීතිය කඩ නීතිය බලපත්‍රය තිබුණේ නැහැ කියලා පටන් ගන්න එකම නීති විරෝධී ක්‍රියාවක්. නිකම්ම මාධ්‍ය ප්‍රකාශ තුලින් ඇඳිරි නීතිය
කියලා දාගෙන ඉන්න එක නීති විරෝධී ක්‍රියාවක්. හැබැයි ඒකත් එක්කම මේක නම ඒකට පිළිපදින්න කියලා මොනවාද සෞඛ්‍ය තත්ත්වයේ ඒව තියෙනවා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කොත්මලේ ප්‍රාදේශීය සභාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව මෙලෙස කටයුතු කළා. හැදුනේ චීනය පැත්තේ ගමුළු ලෝකෙම ඇත්තේ රටවටා හිරු එසමගින් අප සූදානම් සමුගෙන යන්නට. පැතක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරදිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හෙට හිරු 6:55න් යලිමුණ ගැසෙමු. සුබ රාත්‍රියක්.